ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි සදහැවත් වූ ඔබ සියලුම දෙනාට 2021 වර්ෂයේ අවසාන මාසයේ නොසේ නම් උඳුවප් මාසයේ 3 වන දවස පින්බර වූ සිකුරාදා දවසේදීත් අපි ඔබව මුණ ගැහෙනවා සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් ඔබගේ ජීවිතයට අර්ථාන්විත යමක් හෝරාවක කාලයක් තුළ එකතු කර දෙන්නට. පින්නතුනේ අපි මේ ජීවිතය ගත කරද්දී විවිධ වූ අවස්ථාවන් වලදී බොහොමයක් ප්‍රශ්නවලට බොහොමයක් ගැටලුවලට බොහොමයක් අභියෝගවලට මුහුණ දෙන්නට අපට සිදු වෙනවා වගේම ඒ සඳහා අපට පිළිතුරක් සොයා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. පින්නතුනේ ප්‍රශ්නයකට අපි පිළිතුරක් සපයනවාට වඩා අමාරු කාරණාවක් වන්නේ ඒ සඳහා පිළිතුරක් සොයා ගැනීමයි. ඒ පිළිතුර සොයා ගන්නට අපි අනුගමනය කරන්නේ ධර්මානුකූල යහපත් මාර්ගයක් නම් ඒ තුලින් මතුවන පිළිතුරත් ඒ හා සමාන වෙනවා වගේම අපි ඒ පිළිතුර සොයන්නට යොදාගන්නේ අධර්මානුකූල අයහපත් මාර්ගයක් නම් ඒ තුලින් මතුවන පිළිතුරත් ඒ හා සමානයි. ඒ නිසා පින්නතුනි සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන තුළින් හැමදාමත් අපේක්ෂා කරන්නේ අරමුණු බවට පත් කරගන්නේ බෞද්ධ ඔබ හැමදෙනාගේම ජීවිතවලට පැමිණෙනා වූ ප්‍රශ්නවලට ගැටලුවලට ධර්මානුකූල විසඳුමක් සබුද්ධිකව සිතා බලා තේරුම් ගනිමින් ඔබගේ ජීවිතයට එකතු කර දෙන්නට මඟ කියා දෙන්නටයි. ඉතින් ඒ අරමුණින් අදත් අපි සූදානම් වෙනවා සුවිශේෂී වූ කාරණාවක් පිළිබඳව කතා බහ කරන්නට සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කර ගනිමින්. පිටතුනේ ඊට මත්තෙන් මා සෝදානම් වන්නේ අදත් දේශනාව පැවැත්වීම සඳහා ඊ타මත්ම ගෞරවයෙන් බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු බත්තරමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ සියල්ලන්ට ප්‍රථමව සාදුනාද පවත්වමින් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අදත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන සඳහා දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසක් සිටිනවා. ඉතින් ඔවුන් වැඩසටහන වෙනුවෙන් මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සම්බන්ධ වෙලා සිටිනවා. ඔවුන් පිළිබඳව සිහිපත් කරන්නම්. අද දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ ඇලබඩගම වත්ත අලුදෙනිය හෙම්මාතගම යන ලිපිනෙහි පදිංචි අනුෂා මේඝසූරිය මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් අපි මේ පින්වත් පිරිසට ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම ඊටමත් පිරිසුදුව සකස් කරගන්නට යෙදුණු වේ පල්වට්ටිය ශාන්තිනායක අමාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට මේ පින්වත් පිරිසටයි දැන් අවස්ථාව ලබා දෙන්නේ. පින්නතුනේ අද සුපසන් ජීවිතයේ වැඩසටහන තුළින් ඉතාමත් සුවිශේෂී වූ කාරණාවක් පිළිබඳව ඔබට පැහැදිලි කර දෙන්නට අපි සූදානම් වෙනවා. මා කලින් සිහිපත් කළ ආකාරයට අපේ ජීවිතය තුළදී අපිට විවිධ වූ හේතුන් නිසා බොහොමයක් අවස්ථාවන් වලදී දුක කියන කාරණාව දැනෙලා තිබෙනවා. නමුත් පින්නතුනේ මේ දුක අපට දැනුණට මේ දුක ඇතිවන්නේ කොහොමද? මේ දුක නැති කරන්නේ කොහොමද? මේ දුක කියන්නේ කුමක්ද කියන කාරණාවන් පිළිබඳව අපි අවධානයක් යොමු නොකරන වර්තමාන සමාජයක් තුළ අපි කල්පනා කරා මේ පිළිබඳව ඔබට අර්ථාන්විත දැනුමක් ලබා දෙන්නට සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍ර දේශනාව ඇසුරු කර ගනිමින්. එහෙමනම් වැඩි කල් වේලා නොගෙන ඊ타මත්ම ගෞරවයෙන් අපේ පූජනීය මිරිස්සේ ධම්මික හාමුදුරන්ට ආරාධනා කරනවා මේ සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කර ගනිමින් අපි දුක කියන කාරණාව වටහා ගන්නේ කොහොමද? මේ දුක අපේ ජීවිතයෙන් අපි නැති කරන්නේ කොහොමද? ආදී කාරණාවන් පිළිබඳව අද දවසේ මේ පුණ්‍යවන්ත හෝරාව කළමනාකරණය කර ගනිමින් දේශනා කරන හැටියට ඊට මත්තෙන් අපි හැමදෙනාවම තිසරණ සහිත වූ පංචශීලයේ පිහිටුවන හැටියටත් උන්වහන්සේට ඊ타මත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන අනුසා මේඝසූරිය මහත්මිය ඇතුළු පින්නතුන්ලා ඔබ සියලු දෙනාමත් මේ රටේ හෝ ලෝකොතනක හෝ වෙසෙමින් සුපසන් ජීවිතය සදහම් දෙසුම ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් සඳුන් ජීවන්ත පුතණුවන් ඇතුළු
කාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කතමෝච භික්ඛවේ දුක්ඛස්ස සමුදයෝ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හාති. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් පින්වත් ඔබ සියලු දෙනාම කයින් මනසින් සුවපත්ව
සියලු සැනසෙල්ල වේවා. මේ ගෝර වූ සසරින් අත්මිදී ලබන උතුම් සුවය නිවන් සුව පිණිස ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ සාකච්ඡාව දෙසුම යම් වූ දුපකාරක ධර්ම පෙළක්ම වේවායි නැවතත් ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. දායකත්වයේ උසුලන ඔබ මේ පියතුමා තමන්ගේ ස්වාමි දියණිය වෙනුවෙන් දරුවන් තමන්ගේ අම්මා වෙනුවෙන් නැන්දනිය මිත්තනිය ඥාතිත්වයේ සිහියට නගාගෙන ප්‍රධාන වශයෙන් එතුමිය ඇතුළු මියගිය ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ හෝ ලෝක කොතනක හෝ වෙසෙමින් මේ දෙසුම මේ සාකච්ඡා නරඹන ශ්‍රවණය කරන ඔබත් යම් විටක මේ හඬ ඇහෙන විට අප නමිනුත් මියගිය අසවල් ආදී වශයෙන් ඒ මියගිය ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න ඕන කියන හැඟීම ඔබේ සිත්හි සකස් වෙන්න පුළුවන්. ජීවන්ත පුතුණුවනි ඔබට මතකයිනේ මුළු බෞද්ධ ලෝකයාම සමස්තයක් වශයෙන් දන්න තම එකම දරුවා මල සොවින් හදවත රිදුණු ඔබේ වචන වලින් බිඳුණු දුකටපත් වුණු ඒ අම්මා කිසා ගෞතමයන් වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ දහම් පෙළ ඒ කතාවම සඳහන් නොකලත් ඔබ කාටත් මතකයි අබමිටක් හොයාගෙන එන්න කියපු කතාව. හැබැයි නොමලගේකින් අවසානයේ ඇති කරගත් අවබෝධය කුමක්ද? අබමිටක් සොයා ගන්න පුළුවන්. හැබැයි නොමලගියක් මරණයක් වෙන්වීමක් ප්‍රිය විප්‍රයෝගයක් සිදු නොවුණු ස්ථානයක් ගයක් කවුරුවක් හොයාගන්න බැහැ. එතුමියටත් නොහැකි වුණා. මේක තමයි ජීවිතයේ යථාර්ථය. මේ මොහොතේ පවා මොන වයසේ හිටියත් තරුණ මධ්‍යම වැඩිහිටි ජීවිතයේ සැඳෑ සමය මොන වයසේ හිටියත් මොකද්ද ජීවිතයේ යථාර්ථය? ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. ඔබ අප මේ ඇස්වලින් බලන විට සම්මුතිය තුළ ඔබේ ප්‍රිය ස්වභාවය අනුව ඔබට කුමක්ද දැනෙන්නේ? මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරන වගේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. ඇසේ රූපය සකස් වෙන විට චක්කු විඥානය පහළ වෙනවා. එතෙන්දී සංඥාව දෙනවා අතීත සංඥාවෙන් සකස් කොටගෙන තිබෙන හැඟීම් සියල්ලම ප්‍රිය ස්වභාවයේ නම් මුලින්ම රූපයක් සත්‍ය පුද්ගලයේ ඊළඟ කොටස් වෙනවා අම්මා තාත්තා දුව පුතා ස්වාමියා බිරිඳ පණ ඇති පණ නැති සියල්ල පිළිබඳව සංඥාවෙන් හදලා දෙනවා. භාවිත හිතක් තිබුණොත් මොකද භාවිත හිත කිව්වේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම ඒ හේතුන්ගේම විසිර යාමෙන් මේ ඵලය නැති වෙලා යනවා. දැන්ගේ ස්වාමි දියණිය අම්මා හේතුන්ගේ ඵලයක් ඔබ අප වගේම අතීත කර්ම ඊළඟට උපත ලැබුවක්. ඒ අතීත කර්මයේ කුසල කර්මයේ බලවත් වීම නිසානේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ. ඊට පස්සේ මව් දෙමව්පියන්ගේ සම්බන්ධයෙන් කලලයේ සකස් වෙලා එතෙන්ට පටිසන්ධි විඥානීය සකස් වුණා. ගන්ධබ්බේගුවේ පැමිණීම කියලා කිව්ව ධර්මයේ මව් කුසේ වැඩුණ අම්මගේ ආහාරවල ඕජාව විඥාණයට ක්‍රියාත්මක වුණ මෙලවට බිහි වුණ. දැන් තමා විසින් ගන්න කබලින්කාර ආහාර ප්‍රදාන. කබලින්කාර ආහාර කියන්නේ පුතේ විකල සපල කන සාමාන්‍ය අපි ගන්න මේ ආහාර මේ විදියට ඒ ආහාර තව තියෙනවා පස්ස මනෝ සංචේතනකාර විඥාන ආහාර ආදී වශයෙන් මේ ආහාර මේ ආදී වශයෙන් ශරීරයේ ජීවිතය සකස් වෙනවා. හැබැයි රැගෙන ආපු ආයු ශක්තියක් කර්ම ශක්තියකුත් තියෙනවා. සියල්ලම අතීත කර්ම ශක්තියට පවරන්නේ නැහැ. හැබැයි ඒ කර්ම විෂය ප්‍රබලයි. මෙලව ජීවිතේ අපි වඩා සීල සමාධි ප්‍රඥා ගුණවලට සිත යොමු කිරීමර භාවිත හිතක් කිව්වේ ඒකයි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විශ්‍රියාවෙන් නැතිව යනවා. ඒ නිසා සම්මුතියට සීලේ පිහිටලා
මොකද්ද පුතේ තරුණ දුවේ පුතේ සීලය කිව්වේ? ප්‍රධාන වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් කායික වාචසික සංවරය. හැබැයි මනස මුල් වෙන්න ඕනේ. මනස පසන්න චිත්තයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කමු ලෝභ දෝෂ මෝහ සංසිඳවන පස්පව් දස කුසල් වලින් බැහැර වෙන කියන තැන ගන්න. ඒ පසන්න හිත මුල් කරගෙන ඇතිවෙන්නා වූ කායික වාසික සංවරය. අනේ සීලය හැදිච්චකම විනය ශික්ෂණය මේ ඔක්කොම කියන්නේ දේවල්. මේ සීලෙන් සම්මුතිය තුල කටයුතු කරනවා මම මගේ කියලා. හැබැයි සම්මුතියක් විතරයි පැවැත්මට විතරයි. පරමාර්ථ වශයෙන් අර හේතු නැවත විසිරෙනකොට ලෙඩ වෙනවා ගිලන් වෙනවා ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැගිට ගන්න බෑ. ඒක ළමා තරුණ මධ්‍යම වැඩිහිටි ඕනම වයසක සිද්ධ වෙන්න පුළුවන්. මව් කුසේ පටන්. ආයු ශක්තිය කර්ම ශක්තිය අවසන් වුණාම මොකද වෙන්නේ? කායස බේදා පරම්මරණ. පඨවි ආදී ධාතුන් විසිරීලා ගිහිල්ලා එතකොට විඥානයේ බැහැර වෙලා යනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ විසිරී යනවා. ඒක තමයි මරුණා කියලා කියන්නේ. දැන් මේක අපි ඔක්කොටම වෙන්න පුළුවන් දෙයක්. ඕනම මොහොතක් සිද්ධ වෙන්න පුළුවන්. කවුරුවක් කරපු දෙයක් නෙමෙයි. මේක අර හේතුන්ගේ ඵලය. හේතුඵල ධම කියලා පටිච්ච සමුප්පාදය කියලා ඔබ බැලුවේ එකනේ. මේ අපි කවුරුත් මුණ පාන දේ. දැන් මේ මම සඳහන් කළේ මේ ප්‍රථමයේ මේ දායකත්වයේ දරන ඇත්තෝ මුල් කොටගෙන නරඹන ශ්‍රවණය කරන ඔබ කොතනක හිටියත් රටේ ලෝකේ අපි හැම කෙනෙකුගේම කතාව. බොහෝ කෙනෙකුට තේරුම් ගන්නම් බැරි තේරුම් ගත්තට දැනුමින් අවබෝධයෙන් හදා ගන්නම් බැරි කතාව තමයි මේ ප්‍රිය විප්‍රයෝගය කියන්නේ. අතීත සංසාර ගමනේ පටන් සත්‍යය විශේෂයෙන් මිනිස්සුયો හැඬුවනම් වැළපුණානම් දුක්ුණානම් මෙන්න මේ ප්‍රිය විප්‍රයෝගය ඔවුන්ට අවබෝධ කරගන්න බැරිව දරා ගන්න බැරි වීමෙන් සිව්මහා සාගරයේ ජලකඳට වඩා වැඩිය අම්ම වෙනුවෙන් පියා වෙනුවෙන් දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් සොහොයුරා සොහොයුරිය ආදී හැම ඥාතිත්වයෙන් භෝගවශනේ ලෙඩ දුක් ඉදිරියේ කඳුළු වැගුරුවා කියලා සඳහන් කළේ මෙයයි. දැන් අපිට ජීවිතයේ සැනසෙල්ලක් ඇති වෙන්න ඕනේ. භාවිත හිතක් කිව්ව එතකොට සම්මුතියට මේව පැවැත්වුවට මම මගේ කියලා පරමාර්ථ වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන තිලක්ෂණ ධර්මයට යටත්. එතකොට අපි පස්පව් දස අකුසල් වලට සකස් විය යුතුනේ. ඒ පස්පව් දස අකුසල් වලට සකස් වෙන්නේ ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාචාර වශයෙන් අර සම්මුතියට පැවැත්වුවට පරමාර්ථ වශයෙන් හිත පුරුදු කළනේ. සම්මුතිය තුල පමණ ජීවත් වෙන. එතකොට මොකද වෙන්නේ? ප්‍රිය වස්තුවේ මනාපය ඇති කරගන්නවා, අමනාප වස්තුවේ ගැටීම ඇති කරගන්නවා. ලෝභ දේශ. මේක තමයි පස්පව් දස අකුසල් වලට හේතු වෙන්නේ. මේව මතු පිටින් ඇහෙන්නේ මොනවද? තරහව, වෛරය, ශෝකය, දුක, කනගාටුව කියා ගන්න බැරි තරම් දුකක් ආදී වශයෙන්. වර්තමානයේ ගොඩක් වෙලාවට මේ පරිසරයත් එක්ක බොහෝමයක් වෙලාවට තරුණ දරුවන්ගේ පටන් ආතතිය දුම්නස ආදී වශයෙන් දක්වන්නේත් මේ කතාවම තමයි. දැන් මේ ඔබට මම මේ සඳහන් කළේ පූර්විකාව අපේ සාකච්ඡාවට. ඔබට දැනුමෙන් ඔබටගේ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ජීවිතයේ යථාර්ථය මේකයි. එතකොට පැහැදිලි ජීවිතය කියන්නේ මිල මුදල්ම නොවේ කියන එක. ඉතින් පණ ඇති වස්තුන් වන අපිට ඕන විදියට පවතින්නේ නැත්තම් සංකල්ප වශයෙන් හදාගත්ත වටිනාකමක් දීපු යකඩ කෑලි හරි මොන හරි කොළ කෑලි වලට මුදල් කියන්නේ ඒවනේ. ඒව කොහොමද අපිට ඕන විදියට පවතින්නේ? ඊට පස්සේ ගේ දොර යාන වාහන ධන දාන්න මේ සියල්ල ස්වභාවය එහෙමයි. යථා භූතම් පජානාති තතු ආකාරයෙන් දැනගන්නවා කියන්නේ දැනුමෙන් ඔබට ගිය පරමාර්ථ ධර්මයට හිත පුරුදු කිරීම. ඒ සඳුන් ජීවන්ත පුතේ මේ තරම් මිනිස්සුયો ඔක්කොම නෙමෙයි. නමුත් ඒ පිරිස වැඩි වෙගෙන යනවා. ඇයි මේ තරම් මිනිස්සුયો බොරු කියන්නේ? අනුන්ට කරදර කරන්නේ? ප්‍රාණඝාතය කියන තැනට යන්න ඉස්සෙල්ලා සමහර අය එක වහලක් යටින් කෑ ගහලා අහන එක තමයි. පින් සිද්ධ වෙයි මට මගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ අරින්න. හැසිරීම වචනයේ ක්‍රියාව ඔස්සේ කිවි සම්ඩු දබර අමනාපකම් කරන කියන දේවල් සමහරු ජීවිතේම හුස්ම ටික යනකම් කරදර නොකරට හැබැයි කරන කරදර මොනතරම්. ඒ මිනිස්සු මෙහෙම වෙන්නේ. ඇයි අන්සතු දේවල් සොරකම් කරන්නේ? ඔබ බොහෝ කෙනෙකුට අත්දැකීම් ඇති.
සියලු දෙනාම නොවුනත් වෙළඳපළකට ගියත් බොහෝ කෙනෙකුගේ හිතේ දැන් තියෙනවා මා වංචා කරයි කියලා. වැරදි දෙයක් දෙයි කියලා. ඒක මගෙන් වැඩියෙන් මුදල් ගනි නැත්නම් අඩුවෙන් දෙයි. මා වංචා කරයි මාව රවට්ටාවි. ඇයි මෙහෙම වෙන්නේ? ඊළඟට ඇයි ඕනෝන් කෙරේ විශ්වාසය නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ? තුන්වෙනි ශික්ෂාපදේ කාමයේ මිච්ඡාචාර. ඒ මිනිස්සු මේ තරම් බොරු කියන්නේ. කේලම් කියන්නේ පරුස වචන කියන්නේ. හිස් වචන අනුන්ගේ හොඳ දකින්නට වඩා නරකක්ම දකින්න ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? ඊළඟට මේ තරම් නරක ආදීනවේ පෙන්වා දෙද්දි මත් වතුරට මත් ද්‍රව්‍ය වලට ඒතර මේතර යොමු වෙන්නේ. සමහර අය ලෞකික විෂය වශයෙන් නූගත්මයම නෙමෙයි. ලෞකික විෂය වශයෙන් දැනුමක් තියෙනවා කියන අය. ඇයි මෙහෙම වෙන්නේ? දැන් මේ වලට ප්‍රශ්න වලට අපි උත්තරේ අපිම ලබන්න ඕනේ. ඉස්සෙල්ලා අපිම ලබා ගමු. එතකොට තමා ලබා ගත්තම අපිට එක පෞල් පරිසරයෙන් ආරම්භ කරන්න පුළුවන්. දැන් ස්වාමියා බිරිඳ ඕනෝන්ට හුස්ම පවා දැනෙනවා කියනවනේ. හුස්ම දැනෙනවා කියන්නේ මේ වෛද්‍යවරු නලාවෙන් බලන කතාව නෙමෙයි. අදහස. හදවතේ රාවය හුස්ම පොදින් පවා ස්වාමියාට බිරිඳට දැනෙනවා. ඔබ කියන විදිහට හැරෙනකොට මට තේරෙනවා කියන්නේ. ඊළඟට දෙමෝපියෝ දරුවෝ. සොහිරියන් ආදී වශයෙන් අපි මේ පරමාර්ථ ධර්මය පුරුදු කරොත් එක වහලක් යට සතුටින් ජීවත් තියෙනව නම් වෙන මොනෝ නැතුණත් කමක් නැහැ කියලා අපේ රටේ මේ සංස්කෘතිය තුළ ප්‍රධාන වශයෙන් හිතනවනේ. රටේ ලෝකේ මොනෝ වුණත් ඒ අවබෝධයක් තියෙන්න ඕනේ. නමුත් අවසානයේ එක වහලක් යට ජීවත් වෙනකොට හිතේ සතුටක් තියෙන්න ඕන කියන එක තියෙනවා. අන්න එතනින් පටන් ගත්තොත් සුවඳ මල් දෙකක් ප්‍රසන්න මල් දෙකක් හා රසක් එකට එකතු වෙනවා වගේ මල් වටියක් හදනකොට එහෙමනේ පරමල් ඉවත් කළා විසිතුරු සුවඳ මල් එකතු කරගන්නේ. ඒ වගේ අපිට එකතු වෙන්නේ කල්යාණවන්තයොත් ඒ වගේ වෙනවා. මොකද අපිට ගැළපෙන්නේ නැහැ එතකොට. බොරු කියන, රවට්ටන, ප්‍රාණඝාත කරන, සොරකම් කරන්න හදන, පරුස වචන කතා කරන අය ඇත්ත එක තරහ නැහැ දැන් ධර්මාබෝධයත් එක්ක. හැකිනම් කල්යාණවන්තව මේ මගට යොමු කරනවා. හැබැයි තරහවයි මොකද අපිට දැන් අවබෝධයක් තියෙනෝනේ අපි තරහ වෛරය ඇති කරගෙන අපි අසන්තෝෂයේ දුක හදාගත යුතු නැහැ කියලා. ඒ හැකිනම් එය යොමු කරගන්නවා. නැතිනම් වසවිස දැන කටු දේවල් දැන එය මගහැරලා අපේ ගමන යනවා වගේ අපි අපේ කල්යාණවන්ත ගමන තරහෙන් වෛරයෙන් අමනාපයෙන් තොරව හැකි පිරිසක් එක්ක කල්යාණවන්තව ගමන යනවා. මේට වඩා මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේටත් සියලු දෙනාම ධර්ම මාර්ගයට ගමන් කරනවා කියන හැදීම කරන්න බැරි වුණා. අවසානයේ චන්න භික්ෂුවට මොකද්ද කිව්වේ? ආනන්ද හාමුදුරුවෝ ඇහුවනේ පුතේ අවසන් මොහොතේ මේ චන්න භික්ෂුව මතකයිනේ. අකීකරුවනේ හිටියේ. මොකද්ද කරන්න ඕනේ කිව්වේ? බ්‍රහ්ම දණ්ඩේ පනවන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාලයේ පුරාම අවවාද කළ හැදුනේ නේ. ඉතින් දේවදත්ත හාමුදුරුවෝ ওই වගේ අප්‍රමාණ පිරිස් සිටියා. මේ තමයි සසරේ ස්වභාවය. නිසා තමා විසින් ආත්මාර්ථකාමී හැඟීම නෙමෙයි. දැන් මේ තරුණ දරු ඉගෙන ගන්න කියන එක කරුණාවෙන් උනන්දුවෙන් ආත්මාර්ථකාමී කියලා කියන්නේ නෑනේ. තමන් හොඳට ඉගෙනගෙන අනාගත ජීවිතය යහපත් වුණා මේ කන්නයටත් හොඳ යහපත්. ඉගෙන ගන්න නැතුව නොමගට යමු වුණොත් තමයි තමන්ට විතරක් නෙවෙයි පවුලේ පටන් අන්නයට කරදරයක්. ඒක ආත්මාර්ථකාමී නෙමෙයි. ඒ නිසා අප ධර්මානුකූලව ජීවිතය පාතල් ලෞකික විෂය දැනුමත් නිවෘදි ලෙස ලෝකෝත්තර ආධ්‍යාත්මික දියුණුවට අපි සකස් විය යුතුයි. ওই පසුබිම් කතාව. දැන් පුතා සඳහන් කළා වගේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ සඳහන් දුක්ඛ සූත්‍රය. දැන් මට ඔබ කියන්නේ දුක්ඛ කියන වචනේ ඔබට මැහෙනකොට මොකද්ද හිතෙන්නේ? අඬනවා, වැළපෙනවා, ශෝකයටපත් වෙනවා. වර්තමාන කියන විදියට ආතතිය තියෙනවා, දුම්නස තියෙනවා. කියා ගන්න බැරි තරම් දුකක් තියෙනවා. මේව ගැනද මේ කතා කරන්නේ? නෑ. ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්මයට අනුව දුක ගැන කියන්නේ හරියට අඳුර ගැන කතා කරනවා. ඇයි අඳුර ගැන කතා කරන්නේ? අපිට ආලෝකයක් අවශ්‍ය නිසා. අඳුර ගැන කතා කරන්නේ අඳුරෙන් මිදෙන්න ආලෝකය අවශ්‍ය නිසා. ඒ වගේ දුක ගැන කතා කරන්නේ හඬන්න වැළපෙන්න නෙමෙයි සැනසෙල්ල ලබන්න. මේකනේ අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ. ඇහුවොත් එහෙම මොකද ජීවිතේ බලාපොරොත්තුව? ඔබෙන් ඇහුවොත් මොකද ජීවිතේ බලාපොරොත්තුව?
විවිධ හේතු කියන්න පුළුවන්. හැබැයි අවසානයේ සතුට, සන්තුෂ්ටි ඒකනේ බලාපොරොත්තුය. නැත්තම් ජීවිතේ මේ තරුණ දරුවන්ගෙන් ඇහුවොත් එමේ ඉගෙනීම, විභාගෙ සමත් කර ගැනීම, රැකියාව ඔය ආදී වශයෙන්. ඊළඟට විවාහය, තරුණ දරුවෝ විවාහපත් වෙන බලාපොරොත්තු වෙන. ඊට පස්සේ දරුවෝ, රැකියාව, උසස්සින්, ගේ දොර, යාන වාහන. හැබැයි මේ මොනව ලැබුවත් හිතේ නැත්තම් මොකද්ද පුතේ හිතේ නැත්තම් කියන්නේ? සතුට. සන්තුෂ්ටිය සැනසෙල්ල නැතිනම් මොකද ඊට පස්සේ ඔබ කියන්නේ? මොනවා තිබුණත් මොකටද හිතේ සන්තුෂ්ටිය සැනසෙල්ලක් නැතිනම් මේ මොකවත් මට එපා. මේක තමයි අවසාන කතාව. අද බොහෝමයක් අය අර අපි කියන தත්ත්වේම මානසික වශයෙන් විකෘති தත්ත්වයටපත් නොවනට ඒ හැම සුවපත් වෙන්න ඕනේ. වැඩි පිරිසක් මනසේ ඇඳලා පැලඳලා ගේ දොර ඇතිව සමහරට යාන වාහන ඇතුව හිටියත් හැබැයි හිතේ මෙන්න මේ කියාගන්න බැරි විග්‍රහ කර කියාගන්න පුළුවන්. අඬලා වැළපිලා දොඩලා කියන්න පුළුවන්. හැබැයි විග්‍රහ කරගන්න බැරි මොකද්ද කියලා ඔන්න ඔය මානසික ආවේගය ආතතියෙන් යුක්තයි. ඒක තමයි දුක. එහෙමයි. එතකොට දැන් අපි මේ දුක්ඛ සූත්‍රයෙන් කතා කරන්නේ මේ සැනසෙල්ල ලබන ආකාරය. හැබැයි සදාකාලික සැනසෙල්ල නිවන. ඒ අත්හැරීම කියන්නේ අත් දෙකෙන් අත්හැරීමම නෙමෙයි. එතනින් අපි පුරුදු කරන්නේ හැබැයි කෙලවර එන්න ඕනේ මනසින් ඇති කරගන්න අවබෝධයට එන්න. දැන් සමහරු අත් දෙකෙන් අත්හැරියට හිතෙන් අවබෝධය ලබලා නැහැ. දැන් මේ සමහර දෙමව්පියෝ දරුවන්ට උගන්වලා විවාහ ආදියත් කරලා දෙනවා. සියලු දෙනාම නෙමෙයි. නමුත් යම් තැනක. හැබැයි හිතෙන් අත්හැරලා නැහැ. හිතෙන් අල්ලගෙන ඉන්නේ. දකින්න නැතුව බෑ, ළඟ නැතුව බෑ. ඊට පස්සේ ගැටලු සහගතයි. ඒ ජීවිතවලට ඇතුල් වෙලා උපදෙස් දෙන්න පුළුවන්, අනුශාසනා කරන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය විදියට ඇලෙන්න බැඳෙන්න යාම නිසා පෞල් ජීවිතවලටත් ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් අපිට තියෙන හැබැයි අයිතිය මොකන්ද? මම කියන තමන්වත් තමන්ට හැබෑවට අයිතියක් නැතිනම් සම්මුතිය තුලනේ මේ ඔක්කොම කරන්නේ. පරමාර්ථ වශයෙන් දුව වුණත්, පුතා වුණත්, ස්වාමියා වුණත්, බිරිඳ වුණත්, දෙමෝපියෝ දරුවෝ වුණත් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ. දැන් මේ දහම තමයි මේ තරම් විග්‍රහ කරමින් කියන්නේ. නමුත් මේ ටික හිතට අර දැනුම තිබුණට පුතේ මේක අවබෝධයට ගන්න දිනසානේ මම අර මුලින්ම ඇහුවේ. ඒ මිනිස්සු මේ තරම් මේ විදියට හැසිරෙන්නේ කියලා. කතා කරන විදිය, හැසිරෙන විදිය, ළඟට ආවත් මොන කරදරයක් කරයිද කියන අවිශ්වාසය, ඇයි මෙහෙම වෙන්නේ කියන එක ඇයි මේ தත්ත්වයට ආවේ? මේ දැනුම තිබුණට පරමාර්ථ වශයෙන් මේක පුරුදු නොකරපු නිසා. අවබෝධය නැති නිසා. ඉතින් මේක වචන වලින් හඳුන්වනවා අපි භාවනාව කියලා. භාවනාව කියන්නේ භාවේති කුසල ධම්මේ වඩේති ඒතායති භාවනා. කුසල ධර්ම වැඩි වීම තමයි භාවනාව කියන්නේ. දැන් මේ වෙලාවෙත් ඔබ තුල කුසල ධර්ම වැඩෙනවා. කුසලයේ කියන්නේ ලෝභ දෝෂ මෝහ ඒ අරමුණේ සංසිඳ වීම. එතකොට ලෝභ දෝෂ මෝහ ඒ අරමුණේ දැන් සංසිඳනකොට ඔබේ හිත තුල කුසලයේ වැඩෙනවා. කියන්නේ අලෝභ දෝෂ සමෝහ සකස් වෙනවා. ඒ කියන්නේ ඔබ භාවනාවෙන් යුක්තයි. ඒක පැහැදිලි නැතුව අර බොහෝ කෙනෙකුට භාවනා කියනකොටම හිතෙන්නේ කොතනක හෝ වාඩි වෙලා දෙක පියාගෙන වම් අතල මත දකුණු අතල තබාගෙන යම් අරමුණක් මෙනෙහි කිරීමේ. ඒ එක ඉරියව්වක් විතරයි. ගමන් කළත් නැගිට හිටියත් නතර වෙලා හිටියත් වාඩිලා හිටියත් නිදන ඉරියව් වෙදිත් කුසල ආරම්මණයක සිත සිහිය පිහිටවනවා නම් ඒක භාවනාවක්. ඒක ඕනම අවස්ථාවක වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්කවේ දුක්ඛස්ස සමුදය. මහණෙනි මේ දුකේ සමුදය කියන්නේ ආරම්භය. හට ගැනීම කුමක්ද? කොහොමද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. මෙන්න මෙතන තමයි දුකෙහි සමුදය. හට ගැනීම. දැන් මම අර ඔබට මුලින් සඳහන් කළා වගේ මොකක් හරි හිතුවිල්ලක් ඔබ කියනවනම් මොනවා කළත් හිතේ සැනසෙල්ලක් නැහැ, තෘප්තියක් නැහැ. ටික දවසක් ටික වෙලාවක් හොඳින් ඉන්නකොට මොකක් හරි ඔලුවට එනවා. එහෙම නැත්නම් මහ බයක්, දුකක් සමහරට ඇති කරුණකුත් නෙමෙයි. දරුවොත් හොඳට ඉන්නවා, සාමියා බිරිඳත් ඉන්නවා. අහස පොළොව ඇල්ලුවේ නැති වුණාට කරදරයක් නැතුව ජීවත් වෙන රැකියාව, තමන්ගේ ගේ දොර කටයුතුත් තියෙනවා. හැබැයි වුණාට මට දරා ගන්න බෑ. ওই විදිහේ කටයුතු. ඊළඟට ඉගෙනීම, රැකියාව, වෘත්තිය සම්බන්ධයෙන් මහන්සි වෙන්න ඕන, උත්සාහයෙන් කටයුතු කරන්න. නමුත් අනවශ්‍ය බිය හා ඒ වෙනුවෙන් සමහරුන්ට කම්මැලිකම, පිළිවෙලකට වැඩක් කරන්න නොහැකියාව,
මේ නිසාම නීවරණ ධර්ම හිතට එන එක. මොන පුතේ නීවරණ ධර්ම කියන පංච නීවරණ කියන්නේ? මොනවද පින්වත්නි පංච නීවරණ ධර්ම? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මොකද්ද දුවේ පුතේ තන්න දරුවනේ තීන මිද්ද කියන්නේ? හිතේ ඇතිවන මලානික ගතිය, නිදිමත ගතිය, අලස ගතිය. එහෙමයි. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිතේ ඇතිවන විසිරයාම හා පසුතැවීම. දැන් මේ දේවල් ගැන මම අර ටිකක් නොතේරෙන වගේ වචන දෙක සඳහන් කළේ නිවන ධර්ම පහෙන්. දැන් මේ ඔක්කොම මේ දුක කියන තැනට ඒ විවිධාකාරයෙන් හේතු වෙනවා. මේ දුක කියන තැනට ඔක්කොම හේතු වෙනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් එක උදාහරණයක් ගත්තොත් ඔබ වැඩි පිරිසක් අහලා තියෙන මේ දහම් කතාව. හැබැයි දැන් මේ භාවනාවක් වගේ පුරුදු කරන්න තමයි මේ අපිට අවශ්‍ය කරන්නේ. පින්වත්නි නැත්තම් අපි හැමදාම කියවමින් ඉන්නවා. අහමින් ඉන්නවා. අපි දේශනා කරන ඔය ඇත්තෝ අහනවා නැත්තම් තව පිරිසක් දේශනා කරනවා අපි අහනවා. දැන් පොතේ ලියලා තියෙනවා අපි තර්ක කරනවා සාකච්ඡා කරනවා. හැබැයි ඒව තුලත් අවසන් අතරවල තියෙන දුකමයි. එහෙමයි. තරංගය, අමනාපය, ගැටීම, අනුන් පරදා යන්න හිතීම මේ ඔක්කොම ඊළඟට තියෙන. එතකොට ඒවා මතු පිටින් තේරෙන්නේ එතකොට දුක. මොකද මට වඩා ඒ අය ඉහළට යයිද? මාව පෙරදෙයිද? මට වඩා යමක් යාට ලැබෙයිද? නැත්නම් මගේ දේවල් මට නැති වෙයිද? මගේ දේවල් උදුර ගනේද? දැන් මේව දුක ඊළඟට පස්සේ. මේ හැම දෙයක්ම එක එක මතු පිටින් අපි ගන්න ඕනේ. මේ දුක්ඛ ලක්ෂණයම තමයි මේ ඔක්කොම දේවල් ගන්න. ඔබ වචන ගන්න කඳුල කියලා. හැඬුවේ නැතු වුණාට හදවතේ ඇතිවන කඳුල කියලා හිතේ ඇතිවන. ඒකේ යන්යන් දෝංකාරය තමයි මේ විවිධ වචන වලින් මේ සඳහන් කරන්නේ. එතකොට ඇසෙහි රූපය සකස් වෙනකොට චක්කු විඥානෙ පහළ වෙනවා. විඥානය කිව්වත් සිත කිව්වත් මනස කිව්වත් එකයි. නමුත් අවස්ථානුකූලව සිවුම් අදහසක් වෙනස්ව කියනවා. මොකද ප්‍රධාන වශයෙන් එකයි. මනස සිත විඥානය. ඇසේ රූපය සකස් වෙනකොට චක්කු විඥානය පහළ වෙනවා. නැත්නම් ඇසයි රූපයයි තිබුණ කියලා විඥානය නැත්තම් හඳුන ගන්න බෑ. දැන් අපි හිතමු කෙනෙක් මියදුනාට පස්සේ ගැඹුරුම තැන. දැන් මොලේ අක්‍රිය වුණත් එතකොට මොලේ අක්‍රිය වුණොත් විඥාණය සකස් කරලා දෙන දේ ක්‍රියාත්මක කරන්න බෑ. දැන් කෝමාහයකට නැත්තම් සිහිය නැති වුණොත් එහෙම ඉන්න කෙනෙකුට අපි ලං වෙලා හිටියට යාට පේන්නේ නැහැ. S2 අපි ඇඟිල්ලෙන් S පිහාට වරින පටන් ගත්තත් යාට පේන්නේ දැනෙන්නේ නැහැ. මොකද එතන මොලේ අක්‍රියතාවයක් ආබාධයක් ඇති වෙච්ච නිසා. ඒ නිසා ශරීරයේ ස්කන්ධ පංචකයම නිරෝගී තත්ත්වෙන් එන්න ඕනේ. හරියට මේක තේරුම් ගන්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම නිරෝගී තත්ත්වෙන් තියෙන්න ඕනේ. දැන් මේකෙන් අදහස් කරන්නේ නිරෝගී වෙනවා කියලා ඒවා වඩනවා කියන එක නෙමෙයි. අපි එතන දකින්න අනිච්ච දුක් අනාත්ම තිලක්කන ලක්ෂණය. හට අරගෙන බිඳී නැතිව යනවා කියලා. නමුත් එහි නිරෝගී බව කිව්වේ දැන් මේ රූපස්කන්ධය මේ කය නිරෝගී තිබුණොත් නේ දැන් අපිට මේ අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් ධර්මයේ මෙනෙහි කරන්නයි දේශනා කරන්නයි අහුම්කම් දෙන්නේ බෑනේ. සිහිය නැති වුණොත් එහෙම. නැගිට ගන්න බැරුණොත්, ඇවිද ගන්න බැරුණොත්, කතා කරන්න බැරුණොත් ඒ නිසා පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු මේ රූපස්කන්ධයේ නිරෝගීතාවයේ තියෙනවා. හැබැයි කතාව කුමක්ද? අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කෙන්ට යටත්. ඒක මනසින් පුරුදු කරගatu දෙයක්. දැන් පුතේ අපි හිතුව මේ මල් අනිත්‍යයි. දැන් අපි මේ පූජා කරපු අනිත්‍යයි. මල හට අරගෙන නැති වෙලා යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මලේ නෙවෙයිනේ. කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? උත්තරේ තියෙන්නේ කොතනද තියෙන පුතේ? හිතේ. හිතේ තියෙන මල් හට අරගෙන නැති වෙලා යනවා. ඒතර අසාදයෙන් පිපුණු මල් දකිනවා අපි බුදු පුදට රැගෙන. හැබැයි යථාර්ථය මොකද්ද? හට අරගෙන නැති වෙලා යනවා, පර වෙලා යනවා. වස්තුවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වස්තුව අනිච්චයි. හැබැයි නිච්ච කතාව අපි තේරුම් ගන්නගත්තොත් වෙනස් වෙලා යන වස්තු අපේ හිතින් දැඩිව ගන්නෑ මම මගේ මට ඕන විදියට පවතිනවා කියලා. ඒකට කියන්නේ උපාදානය කරන්නේ. මෙන්න මේ තමයි අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් අනේ නුඹ ලෙඩ වෙන්න එපා, දි รา ගෙන යන්න එපා, දාලා යන්න එපා කියලා කොච්චර කෑ ගහලා අඬුවත් තේරුමක් තියෙනවා. උපරිමේ අවුරුදු 100ක් නේ 120ක් නේ අද කතාව උපරිමේ. හැබැයි ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. අපි කොච්චර කෑ ගහලා කිව්වත් නුඹලා මගේ වස්තුව හදවත කියලා මේ දෙමව්පියෝ දරුවෝ. නුඹලා නැතුව මට බෑ කියලා අඬවන්නට තීරමක් තියෙනවා. දැන් අපි මොකද්ද කරන්නේ? පරමාර්ථ ධර්ම වශයෙන් මේ හිත පුරුදු කරන එක. ඉතින් අනුක්‍රමයෙන් තමයි කරන්න ඕනේ. බැරි නිසා තමයි පාරමිතා ධර්ම කතාව වෙන්නේ. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා කියපු ඒ පාරමිතා ධර්ම පුරුදු කරනකොට මේ යථාර්ථය
තේරුම් ගන්න අවබෝධ කරගන්න පහසු වෙනවා. එහෙමයි. දැන් ටික ටිකවත් දෙන්න පුරුදු නැති කෙනෙකුගෙන් යමක් පරිත්‍යාගයක් ගැන හිතන්න බෑනේ. එහෙමයි. හිත රිදව ගන්න නැතුව අහන්න. සමහර දැඩි ලෝභය ගැන මොකද්ද කියන්නේ? මේ පොල් කෙන්දක නූල් පොටක තරම් දෙයක්වත් හිත හොඳින් දෙන්න බැරි කෙනෙකුගෙන් මොන ගුණයක් තවත් බලාපොරොත්තු වෙන්නද? ඒ නිසා තමයි දැන් අනුක්‍රමයෙන් මේකට පුරුදු වෙන්න ඕන. අර ඔබ අපි අර පුංචි කාලේ අපේ සංස්කෘතියේ පටන් මල් පූජා කළා, වන්දනා කළා, සිල් ගත්තා. ඒව චාරිත්‍ර නෙවෙයි, පරමාර්ථ ධර්මයට යොමු කරන්න ඕන. සමහර පෙරහැරවලට සහභාගී වුණා. දැන් මේවා සිරිත් විරිත් වලින් ඔබට ගිය පරමාර්ථ වශයෙන් ගන්න. අර සංසාර ගමනේ පටන් දීගරත්තං චිත්තං සංකලිට්ටං රාගේන දෝෂේන මෝහේන. දීර්ඝ කාලයක් සංසාර ගමනේ පටන් රාගයෙන් දේශයෙන් මෝහෙන් තෙත්වල තියෙන. මේ හිත දඩබ්බර වෙලා තියෙන, දැඩිව ඇලිලා බැඳිලා ගැටිලා මුලාටපත් වෙලා. ඉතින් අප පුරුදු කරන්න අර වගේ සිරිත් විරිත් හා දාන ආදී පාරමී ධර්ම පුරුදු කරන්න ඕනේ. නැත්නම් එකපාරටම දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනකොට මම අර මුලින් අහපු ප්‍රශ්නේ වගේ අයි මිනිස්සු මේ தත්ත්වයටපත් වෙන්නේ කියලා කොයිතරම් අහගෙන හිටියත් ඒක තව ක්‍රියාවක් විතරක් බවට පත් කරගෙන ඉන්නේ. ඔක්කොම නෙමෙයි වැඩි පිරිසක්. එතකොට ඒ නිසා තමයි මේක අනුක්‍රමයෙන් අවබෝධයෙන් පුරුදු කරන්න ඕනේ. හොඳයි, එතකොට දැන් ඇසේ රූපේ හටගත්ත චක්කු විඥානයේ පහළ මේ තුන එකතු වෙනවා. තින්නම් සංගති පස්සෝ. විඥාණයෙන් තමයි එතකොට හඳුනාගන්නේ. අර මුලින් සඳහන් කළා වගේ දැන් මම කොහොමද ඔබ හඳුනාගත්තේ? මේ මම කියන සම්මුතිය මම ස්වාමීන් වහන්සේ ඔබ දකින්නකොට හඳුනාගත්තේ මං හිතන විදිහට පුද්ගලිකව හඳුනන්නේ නැහැ. එතකොට මට හැඟීම ආවා අර ධර්මානුකූල වචනේ සත්පුද්ගල සංඥා. ඊළඟට පියාණන් කෙනෙක්, මහත්මියක්, මෞතුමියක්, මහත්මියවරු මේ තරුණ දරුවෝ හඳුනාගත්තා. ඊළඟට බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව කියන හැඟීම හඳුනාගත්තා. ඊළඟට සංඥාව ආවා ඔබේ හැසිරීමත් එක්ක ශ්‍රද්ධාවෙන් යුක්ත ගුණගරුකය කියලා. ওই ටික තමයි දැන් මගේ සංඥාවට ආවේ. පැහැදිලිනේ? අපි සංඥා හදාගන්න හැටි. තින්න සංගති පස්සෝ විඥාණයෙන් තමයි මේ ටික හඳුනාගත්තේ. එතකොට මං වඩිනකොට ඔබ එළියේ හිටියනම් පාට ඇඳුම් වලින් සකස් වෙලා සාමාන්‍ය විදියට මොකද මං හඳුනගන්නේ? මේ අත මේ දායකත්වයට ආපු පිරිසක් නම් නෙමෙයි කියලා හඳුනගන්න. ගැටීමක් නේ, සංඥාව දෙන්නේ එහෙමයි. මොකද අපේ සංස්කෘතිය අනුව, බෞද්ධ සංස්කෘතිය අනුව පුරුදු කරලා තියෙන සංඥාව නෙතන ආවේ. මේ වගේ දෙයකට සහභාගී වෙනකොට සුදින් සැරසිලා සකස් වෙනවා කියන ඒ හැඟීම. ඔය නිදසුණක් ගත්තේ තින්නම් සංගති පස්සෝ. ඇසයි රූපයයි ඊළඟට මොකද්ද? චක්කු විඥානය. චක්කු විඥාන එකයි. නමුත් අර ඇසේ රූපයේ සකස් වෙනකොට චක්කු විඥාන, කනේ ශබ්දයේ සකස් වෙනකොට සෝත විඥාන, නාසයේ ආග්‍රහණයේ ගාන විඥාන, දිවේ රසයේ සකස් වෙන જીවහා විඥාන, කයේ ස්පර්ශය කාය විඥාන, මනසේ සිතුවිලි සකස් වෙනකොට මනෝ විඥාන. ඔන්න දැන් තුන එකතු වුණා. තින්න සංගති පස්සෝ. ස්පර්ශය පස්ස කිව්ව එක මා ප්‍රාණපයන්න. පස්ස පච්චය වේදනා. එන්න ඒ ස්පර්ශයෙන් සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ විඳින් සකස් කළ දුන්නා. දැන් මෙන්න මෙතෙන්දි තමයි ගැඹුරුම තැන. මෙතෙන්ට එනකොට වේදනාව සැප දුක් මධ්‍යස්ථ. දැන් අපි මොකක් හරි වේදනාවක් ගන්න, වේදනාව කියන්නේ විඳීමක් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ සැප වේදනා හඳුනාගත්තා. හැබැයි සැපේ රාගයෙන් විඳින්නේ නැහැ. මොකද කෙලෙස් ප්‍රහාණයි. පැහැදිලිනේ? එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේට ආහාර වළඳනකොට පැණි රස, තිත්ත රස, ඒ රසය දැනුණා. හැබැයි නොච රස රාග පටිසංවේදීච. ඒ රසය රාගයෙන් ඇලීමෙන් ගත්තේ නැහැ. එහෙමයි. දැන් අකමැති රසයක් දැනෙන්න පුළුවන්. දැන් අපි හිතුව අවසාන අවස්ථාවේ අර සූකර මද්ද වේ ගත්ත වෙලාවේ. එහෙමයි. ලේ අතිසාරය හැදුණනේ. ඒකට ඒ ආහාරය සුදුසු නෑ කියන එක වැටහෙන්න ඇති. හැබැයි තින්ද ගැටීමක් ඇති වුණාද දේශයක්? නෑ. මොකද කර්මශ්‍රය නිසා. දැන් භාවිත හිතක් තිබුණා. දැන් සම්මුතිය තුළ දැන් ඔබට මේ දරුවෝ දකිනකොට මයි දුව පුතා කියලා හැඟීම තියෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ යන්නේ නෑ. හැබැයි ඔබ නොකියුවට හිත තුළ පුරුදු කොට තිබුණා. දෙමව්පියෝ හැටියට දරුවන් වෙනුවෙන් පවින් වළක්වලා යහපතේ පිහිටවල ශිල්ප ශාස්ත්‍ර කියා දීලා සුදුසු කළ දායාද පවරලා ආවාහ විවාහ පිළියෙල කිරීම වශයෙන් කටයුතු කරනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ඒගොල්ලෝ ගෙන ආපු කර්ම ශක්තියක් තියෙනවා. අපි උපදෙස් දුන්නා. දෙමව්පියෝ හැටියට යුතුයකම් කළා. ඒගොල්ලන්ගේ මෙලව ජීවිතයේ උත්සාහය, අදිෂ්ඨානයේ, වීරය, කල්යාණ මිත්‍ර සම්පatti මේ දේවල් එක දියුණු වෙනවා.
හැබැයි මම වගේම ඔබත් ඒකේ දෙමව්පියෝ දරුවෝ සාම්භාරය අවශ්‍ය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වන හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙලා යනවා. අර ගැඹුරු තිලක්ෂණ කතාවට යනවා. මොකද තිලක්ෂණ කතාව කිව්වේ? අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ෂණයට යට. දැන් සිවුම් ගත්තොත් මේ දරුවෝ දකිනකොටම ඔබට මතු පිටින් සම්මුතිය තුල දරුවෝ දකින්නේ. ලොකු මහත් වෙනකොට ලොකු නෝන කෙනෙක් වෙලා දුවෙක් වෙලා ලොකු පුතෙක් වෙලා පුංචි දරුවෝ මෙහෙමයි. දැන් හොඳට ඉගෙන ගන්නවා. මෙහෙම ලෙඩ වුණත් දුකක් ලෙඩක් වුණක් ඒ වගේ පේනවා. අම්මා තාත්තා ගැනත් එහෙමයි. හැබැයි ඔබ පරමාර්ථ වශයෙන් වඩලා තියෙනකොට හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා කියන මේ අවබෝධය තියෙනකොට සම්මුතියට අවශ්‍ය කරනවා. දැන් ලෙඩ දුකක් නම් ඔබ ගිලන් භවෙන් නිදහස් වෙන්න ප්‍රතිකාර කර්ම කටයුතු වේ සියල්ල සිද්ධ කරනවා. දැන් මේ දියුණුවකට අවශ්‍ය දෙයක් නම් ඔබ මේ දේවලුත් කරන්න ඕනේ. ඇඳුමක් නම් මේ ඇඳුම මෙහෙම වෙන්න ඕනේ, මේ සකස් කරන්න ඕනේ එහෙම. හැබැයි පරමාර්ථ වශයෙන් හිත පුරුදු කොට තියෙනවා මොකද්ද? කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. එහෙමයි. සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ලෙඩවීමක් වගේ දෙයක් පේන්න පටන් ගත්තොත් මූණෙන් හරි සමෙන් හරි හැසිරීමෙන් හරි ප්‍රතිකාර කරනවා. වහා වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යනවා නැත්තම් කටයුතු කරනවා. හැබැයි හිත තුල අර අවබෝධයත් එක්ක පරමාර්ථ ධර්ම වශයෙන් හඬා වැළපිලා මගේ මුළු ජීවිතේම ඉවරයි. මේ මොකද්ද වෙන්නේ? අන්න ඒ වගේ තද ගැටීමකට ආවේගයකට හිත යා යුතුනේ. මොකද හිත පුරුදු කොට තියෙනවා මේ තමයි හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයකම විපාකයකම හේතුන්ගේ විසිර යාම එනකොට මේ නැතිව යාම. එහෙමයි. මේක තමයි යථා ස්වභාවය. පින්වත්නි අපි දැන් මේ සාකච්ඡා කරන දේ අපි අනුගමනය කරනවනේ අදහසින්. මේක තමයි හිත තුල පුරුදු වෙන්න ඕන. එතකොට අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියනකොට සම්මුතිය තුල සැප දුක් මැදස්ත. හැබැයි සැප දකිනවා අනුගමනය කරනවා යහපත් ලෙස සීලේ පිහිටලා හොඳ ලෙස අනුගමනය කරනවා. හිතින් දැඩිව ගන්නෑ මමයි මගේ සදාකාලිකයි කියලා. මෙයත් වෙනස් වෙනවා. එතකොට අර තණ්හා මදමාන දිට්ටි වල සංසිඳීමක් ඇති වෙනව නේද? ඊර්ෂ්‍යාව, අනුන් පරදායාම, මහ බය ගතිය. දැන් සොර සතුරු ඉන්න පරිසරයක නම් ආරක්ෂාව ගැන හිතනවා. හැබැයි තමන්ගේ හිතට දැනෙනවා මේක මම හිතින් දැඩි උපාදානය ඇති කරගෙන තරහෙන් වෛරයෙන් ජීවත් වෙන පරිසරයක් නෙමෙයි. සම්මුතිය තුල ආරක්ෂාව පාත ගන්නවා. හැබැයි පරමාර්ථ වශයෙන් මගේ හිත සංසිඳිලා. ගැඹුරින් දකින්න පින්වත්නි. දැනුමට ඔබට ගියේ. දැනුමින් ඔබට ගියේ. දුක් වේදනායිතර ලෙඩවීම ගිලන් වීම සඳහන් කළා වගේ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරනවා. දැන් වෙන්වීමකදී తాවකාලික ප්‍රිය විප්‍රයෝගයක් වෙන්න පුළුවන්. දුර බැහැරකට යාම, විදේශයකට යාම, දරු ඉගෙනීමකට දුර යාම ආදී වශයෙන්. විවාහය. හැබැයි සදාකාලික වෙන්වීමක් වෙන්න පුළුවන් මිය ගිය කෙනෙකුගේ වගේ. හැබැයි යථාර්ථය තමයි මේ තමයි. සම්මුතිය තුල සාමාන්‍ය කිව්වොත් පුතේ හැම හමු වීමකම වෙන්වීමක් තියෙනවා. මේක තමයි ජීවිතයේ යථාර්ථය. එතකොට සම්මුතියේම ඔබට උත්තරයක් ගන්න පුළුවන්. ඕනම මොහොතක් වෙන් වෙනවා නම් වෙන් වෙන්න මත්තෙන් ඔබ වගේ කෙනෙක් ජීවිතේ මුණ ගැහිම සනසිල්ලක් කියලා හිතන විදිහට සීලේ පිහිටලා සත්පුරුෂව ජීවිතය පවත්වනවා කියන එක. එතනින් ධම දකින්න ඕන. පරමාර්ථ වශයෙන් මේ හේතු ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. අනිත්‍ය දුක් අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කියන හැඟීම තියෙනවා. හැබැයි මේ ටික තේරුම් ගන්න බැරි වුණොත් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා සැපනම් හිතින් දැනීම ඇලෙනවා දුක්ඛන ගැටෙනවා. මධ්‍යස්ථනම් අවිද්‍යාව තියෙන කොයිලාක හරි නැවතත් ඇලීම සහ ගැටීමට එනවා. මේක තමයි දුක්ඛස්ස සමුදය. මේක නේද අපි ඔක්කොම මේ දුක කියන විවිධ වචන වලින් විග්‍රහ කරගත්ත සියල්ලම මේ සකස් වෙන හේතුව මෙතනනේ. ওই ඇසේ රූප. ওই විදියට ජීවිතය පාත්වනවා කියන කනින් ශබ්ද අහනකොට සෝත විඥාණයෙන් ස්පර්ශය සැප දුක් මධ්‍යස්ථ විඳීම් කැමැති අරමුණේ ඇලෙනවා කැමැති අරමුණේ ගැටෙනවා. එතකොට නාසයෙන් ආග්‍රහණ දිවට රස කයට ස්පර්ශ මනසට සිතුවිලි. ප්‍රිය නම් ඇලෙනවා අකමැති නම් ගැටෙනවා. අර අනෝබෝධය නිසා අනෝබෝධය කිව්වේ හිත පුරුදු කොට නැති නිසා. එතකොට ලෝභ දෝෂ මෝහ තමයි මේ සකස් වෙන්නේ. දුකේ හට ගැනීම. ඉතින් අර తాවකාලිකව දුක ගැන කියමින් තමයි අපි ඉන්නේ. මට මොකද උනේ මම හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා. අපි ඔක්කොම කලේ මේ වෙනුවෙන් දැන් සමහර දෙමව්පියෝ කියන්නේ නුඹල වෙනුවෙන් කොච්චර බලාපොරොත්තු තියාගෙන හැම දෙයක්ම කළාද අපි හිතාගෙන හිටියේ අපේ ජීවිතයේ මුළු මොනින්ම
සම්පූර්ණ ගොඩනගාගත් ඔක්කොම කියලා සම්මුතියට වරදක් නෑ ඒක. හැබැයි පරමාර්ථ වශයෙන් හඬා වැළපිය යුතු තැනකට යුතු නේ. ධර්මානුකූලව කතා කළා පුතේ දැන් දීර්ඝ සංසාර ගමනේ අම්ම නොවුණු තාත්ත නොවුණු දුව පුතා ආදී වශයෙන් වැඩිපුරම ඉපදිලා තියෙන සතර පායි සීල සත්‍යෝ. මනුස්ස ලෝකෙ ඉපදිලත් එහෙම හැම ඥාතිත්වයකින්ම මුණ නොගැහෙනු කෙනෙක් හොයාගන්න බැරි තරම්. එතකොට එතනින් කල්පනා කරලා බැලුවා මේ తాවකාලික හමුවීමක් මේ තියෙන උපරිමයේ අවුරුදු 100කට දීලා ඕනම මොහොතක් අවසන් මොහොත විය හැකි తాවකාලික කතාව. දැන් ඇලීමෙන් බැඳීමෙන් ගැටීමෙන් මොකද වෙන්නේ? ලෝභ දෝෂ මොහ සකස් වීම. කිසිම සම්බන්ධයක් නැතුව මේ ජීවිතෙන් ඊට පස්සේ හතර පායට ගිහිල්ලා අනමතග්ග කෙලවරක් දකින්න නැති අප්‍රමාණ කාලයක් දුක් විඳින්න. නැත්නම් දැන් මේ ජීවිතේ මේ දේ වුණේ නැත්තම් මේ දේ කලේ මේ වැරදි කලේ නැත්තම් මේ හැඬේ වැළුවේ වැළපුනේ හිත හදාගන්න බැරුනේ දුව නිසා පුතා නිසා සාමියා නිසා බිරිඳ නිසා අම්මා අප්පච්චි නිසා ඔය මොනවා කිව්වා. මෙතනින් පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ. තව පින් ගන්න බැරි තැනක ඉපදුනොත් පින් ගන්න පුළුවන් තැනක පරදත්තූප ජීවි වගේ තැනක ඉපදුනොත් පින් ගන්න බලාපොරොත්තු වෙ ළඟම ඥාතින් ඒත් ඉතින් ප්‍රේත විශයක් මේ කෙලවරක් නැති ගමනේ මේ දුර්ලභව සංසාර ගමනේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය ඇයි අප්‍රමාණ කාලයක් දුක් විඳලා මේ ලබාගත්තේ මේ తాවකාලික මේ සම්බන්ධකම් පණ ඇති සම්බන්ධකම් වෙන්න පුළුවන් පණ නැති වස්තුත් එක්ක වෙන්න පුළුවන් සමහර අය පණ ඇති අයට වඩා පණ නැති වස්තුන් එක්කනේ සම්බන්ධය කියන ධනෙ මිල මුදල් අම්මප්පච්චි පවමතක් කළා මිල මුදල් වෙනුවෙන් කටයුතු කරනෝනේ සියල්ල මේ తాවකාලිකව නැති වෙනවා කියන දේ දැනම ගේ දොර දන දහන්නේ මේ දේවල් වෙනින් නපුරුකම් කළ ජීවිතේ නැති කරගන්නේ අහලා තිබුණට මේ දහම හැබැයි පරමාර්ථ වශයෙන් පුරුදු කොට නැහැ සංසාර ගමනේ ඇති භයානක බව තේරුම් ගත්තොත් විඥානයේ සම්මුතිය තුළ අවශ්‍ය නැ නීතිය පිහිටත් පතන්න පුළුවන් හැබැයි පරමාර්ථ වශයෙන් මේ කිසිවක් මගේ මම වෙමි මගේ වශයෙන් පවතිනවා කියන තැනකට හිත පුරුදු වෙන්නේ දැන් මේ අනෝබෝධය නිසා තමයි දුක්ඛස සමුදය දැන් දුක්ඛස අත්ංගමේ වෙන්නේ කොහොමද අර අපි ඇසගත්තොත් චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා දැන් වේදනා පච්චය තණ්හා කියන තැනට යන්නේ නැතුව තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තෘෂ්ණාව දැන් මේ අවබෝධයත් එක්ක මුළුමනින්ම බැහැර වෙන්න ඕනේ එතකොට මොකද වෙන්නේ උපාදාන ඒ තණ්හාව නැති වෙනකොට උපාදානය නැති වෙනවා උපාදානයෙන් දැඩිව ගන්නෑ දැන් මම ඔබෙන් අහුවොත් දැන් මෙතන සිටින ඔබට පවා සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවට හිතින් දැඩිව ගන්න නැතුව හිත පවත්වන්න පුළුවන්ද? සිවුම්ව දකින්න ඕනේ. දැන් ජීවන්ත පුතුණවන්ට පුළුවන්ද? දැන් ඔබේ දෙමව්පියෝ ගැන හිතුවත් සියලු උපස්ථාන උපකාර කරනවා. හැබැයි පරමාර්ථ වශයෙන් මේ මම කියන මමවත් හැබෑවට මටයි ති නැතිනම් කවුරුන්වත් කිසිවක්වත් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධයට සිවුම්ව දකින්න. ඒකේදී බහලා තියෙන චිත්තක්ෂණ කියන කතාව පින්නත් ඒක මනසින් දකින්න ඕන විදර්ශනාවේ. හැම චිත්තක්ෂණයක්වත් උපාදට ඉති බංග ෂණයකදී දහස් ගණන් මේ ඇති වෙනවා. අ රූප කලාපයේ කැසින් රූප කනින් ශබ්ද වශයෙන් චිත්තක්ෂණ 17ක් අවසානයේ 51ක් වෙලා මේ සියල්ලම හට අරගෙන බිඳී නැති වෙනවා. සිවුම්ව විදර්ශනාවේ මෙනෙහි කරන්න ඕනේ. එතකොට අර ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් සකස් වෙච්ච වෙලාවේ වේදනාව දැන් සැප දුක් මැදස්ත කොහොමද කියලා අපි පරමාර්ථ වශයෙන් විග්‍රහ කරගත්තනේ. තෘෂ්ණාවකට යන්නේ. තෘෂ්ණාවට යන්නේ එතකොට උපාදාන්නේ. උපාදාන නැති වෙනවා කියන්නේ භවේ නැහැ. මේ සසර පැවැත්ම නැති වෙනවා. භවයක් නැහැ කියන උපතක් නැහැ. උපත නැහැ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධන්ති මේව නැති වෙනවා. මේව නැති වෙන්න ඕනේ. පින්වත්නි මේක තමයි සදාකාලික දුකෙන් නිදහස් වීම. දැන් මේ වැටහෙන්නේ නැත්තේ මේ ධර්මාබෝධය නැති නිසා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පුබ්බේ නිවාසානුසුති චුතුපපාත ඥානයන්ගෙන් මොකද්ද? සියලු සත්‍යෝම අතීත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර අපායේ. නරක තිරසම් ප්‍රේත අසුනමු සතරක් නෙමෙයි නරක 130ක් පින් අනුමෝදන් වෙන්න බෑ. අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. දැන් මේ කිටි ජීවිතයක කාලයක්නේ අපි මේ ගත කරන්නේ. ඉතින් නැවත කොහොමත් අපි මිය දෙනවනේ ඕනම මොහොතක. පිටනනි ඉතින් එහෙමනම් සතර පායට යා යුතුම නැහැනේ. මේ ජීවිතේම සෝතාපන්නවත් නොවුන සෝතාපන්න වෙන අර දස සංයෝජන වලින් සසරට බඳින සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස තුන නැති වෙන්න ඕන. දැන් මේ අවබෝධය ගත්තොත් අපි මේ සාකච්ඡා කළ සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන්. රූපාදී ස්කන්ධ පංචකයේ සොකිය කොට හිතන එක. දැන් ඇස කිව්වේ
රූපස්කන්ධය මුල් කොටගෙන ස්වභාවයනේ. එතන වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරේ සම්බන්ධයක් තියෙනවා. එතකොට ස්කන්ධ පංචකයම අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට මෙනෙහි කරනකොට හිතේ සංසිඳීමක් ඇති වෙනවා. එහෙමයි හාමුදුරනේ. ඊටමත් හරවත් වූ කාරණාවක් පිළිබඳව දවසේ අපි සාකච්ඡා කරමින් සිටියේ සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින්. ඉතින් මේ සූත්‍ර දේශනාව හරහා අපට කතා බහ කරන්නට දැන කියා ගන්නට අපේ දේශකයන්න් වහන්සේ හරහා බොහොමයක් කරුණු කාරණා තිබුණත් අද දවසේ දේශනාවට ලැබී තිබෙන කාල වේලාවේ අවසන් මිනිත්තු කිහිපයයි අපි ගත කරමින් සිටින්නේ. නිසා වහන්සේට ඊටමත් කරුණාවෙන් ආරාධනා කරනවා අද දවසේ මේ මිනිත්තු කිහිපය කළමනාකරණය කරගනිමින් දේශනාව අවසන් කරන හැටියට. පින්වත්නි, දැන් දුක්ඛ සූත්‍රයෙන් අපි තේරුම් ගත්තේ මොකද්ද? හඬන්න වැළපෙන්නද? දැන් මේ අපි ඉදිරියේ ඉන්න පින්වත් ඔබ නැගිට යන්නේ ආසනවලින් දුකක් හඳුලා කියන කතාව නෙමෙයිනේ. සංසාර ගමන යථා ස්වභාවයේ නෝනින් දැකලා මේකට අපි කියනවා නිබ්බිදානුපස්සනා කියලා. කලකිරීම. හැබැයි කලකිරීම කියන්නේ අර වචනේ හඳුනන අඬන්න වැළපෙන්න නෙමෙයි. දැන් මේ තරුණ දරුවන්ට කියන්නේ දැන් ඉතින් එහෙමනම් ඔක්කොම එහෙමනම් ඊට පස්සේ අපි ඉගෙන ගන්නෙත් නෑ මොකක්වත් ඕනේ නෑ කියන එක නෙමෙයිනේ පුතේ. ඒ අදහස නෙමෙයි. ධර්ම සංවේගයට අදහසක් ඇති කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? කිසිවක් කෙරේ දැඩිව ඇලෙන්නෙත් නෑ. වෙනස් වෙන තැන ගැටෙන්නේ. හැබැයි අවශ්‍ය යහපත වෙනුවෙන් උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු කරන බුදු වෙන්න චතුරංග වීරය ගත්තා. ඇටලේ මස්නහර වියකී සිඳී ගියත් නොනැගිටිමි කියන. ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු කරනවා. හැබැයි අවබෝධයේ තියෙන සීලය පිහිටලා ඒ හට අරගෙන බිඳී නැති වෙනවා. කිසිවක් කෙරේ ගැටෙන්නවත්, අදින් ඇලෙන්නවත් සිත සකස් විය යුතු නැහැ. කල්යාණවන්තයෙක් වෙනවා. හමු වුණු ඔබ අප මනුස්සත්වයේ නාමයෙන් ඔවුන්ට පිහිට වෙනවා. අර කිව්ව පස්පව් දස අකුසලින් බැහැර වෙලා. නමුත් අවසානයේ මමවත් හැබෑවට මට අයිති නැති නම් මේ ලෝකෙ කිසිවෙකෝ කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධය හිත තුළ පවතිනවා. දැන් දුක්ඛස්ස සමුදය වගේම දුක්ඛස්ස අත්ංගමෝ දුකේ නැතිවීමත් මේ අදහස් තමයි. නිවන දක්වාම පුරුදු කරන්න ඕනේ මේ විවිධ ජාතක දේශනා, විවිධ කතා, දහම් මේ සියල්ලම අවසානයේ නතර වෙන්නේ මෙතන. මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට මනසින් අවබෝධ කරගෙන හිත තෘෂ්ණාවෙන් බැහැර කර ගැනීම. ඒ මෙලව ලෞකික ජීවිතය වශයෙන්ත් ඔබ සුවපත් වෙයි. ඉතින් ලෞකික ලෝකෝත්තර වශයෙන් සුවපත් වෙන අන්න එතන තමයි වූපසම. මොකද්ද පුතේ වූපසම කියන්නේ? කෙලෙසුන්හි සංසිඳීම. ඒක තමයි හැබෑම සතුට. හැබෑම සතුට. හැබැයි අනිත්‍යවතාවකාලිකයි. හට අරගෙන බිඳින්න නැතුව යනවා. අනුබෝධයෙන් කටයුතු කළොත් මුණ දෙන්න වෙන්නේ ඒටයි. ඒ නිසා හැබෑම සතුට ලබන ස්වභාවයට හිත පවත් ගන්න. ඔබේ හිත සූපත් කරගන්න. දැන් අම්මට පින් දෙන්න පුළුවනිනේ. ස්වාමි දියණිය වෙනුවෙන් පුණ්‍ය ආනුමෝදනා කරන්න පුළුවන් සංසිඳුණු මනසකි. හොඳයි. අද දායකත්වයෙන් කටයුතු කරන්නේ ඇලබඩගම වත්ත අලුදෙනිය හෙම්මාතගම ලිපිනේ පදිංචි අනුෂා මේඝසූරිය මහත්මිය සහ පවුලේ පිරිස විසින් මීට වසර 2කමාරකට පෙර මියගිය විශ්‍රාමක පාඨශාලාචාර්ය ටීඑම් W තෙන්නකෝන් මහත්මියට පින් අනුමෝදන් කිරීම 2019 දෙසැම්බර් 17 වන දින බෝගම්බර බන්ධනාගාරයේ සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරකින් අපාතරින් වියෝ වූ ජේල උදේ කුමාර ඒකනායක මහතා වියෝ වී වසර 2ක් සපිරීම නිමිත්තෙන් සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරමු. මියගිය උදේ කුමාර ඒකනායක මහතාගේ දෙමව්පියන් වන හිටපු නාගරික මන්ත්‍රී සෑම් ඒකනායක මහතා සහ අන්ලා කුමාරී ඒකනායක මහත්මිය යන දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම මීට වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වූ නීතිඥ හේමචන්ද්‍ර ජයවර්ධන මහතාට පින් අනුමෝදන් කිරීම. දැන් මේ සූත්‍ර දේශනා සාකච්ඡාව අවබෝධය ඔස්සේ හිත සුවපත් කරගෙන මේ ස්වාමීදිනේ අම්මා ඇතුළු සියලු ඥාතීන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්න පුළුවනි. සෙත් පතනවා සුජීවත්ව වාසය කරන විශ්‍රාමික පාඨශාලාචාර්ය ටීබී මේඝසූරිය මහත්මයාණන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක් බව නිරෝගී සම්පන්නිය දීර්ඝාස ධර්මාභෝධය ලැබෙන්න. සුජීවත්ව වාසය කරන නීතිඥ රෝහිණී ජයවර්ධන මහත්මිය සහ විශ්‍රාමික පාඨශාලාචාර්ය හීන්මණිකේ රෑනපාන මහත්මියට සෙත් පැතීම. ඒ වගේම උදය බෝකුල මුල්ල දයානි මේඝසූරිය අනුසා මේඝසූරිය යන මහත්මයන්ට සෙත් පැතීම. මధుරංගී හර්ෂණ චතුමික යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී ඉදිරි කරන විභාග වලින් ජය ගැනීම. දැන් මේ දේශනාවත් දරුවන්ට උපකාරක ධර්මයක් බවට පත් වෙන්න ඕනේ.
ඒ වගේම ධර්ම දේශනා සිදු කරන ලබන ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට මේ කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. අපි සාදුයි අදිෂ්ඨාන කරනවා. රටදෑ වෙනුවෙන් දීපිදෝ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරනවා. කොරෝනා වසංගතය නිසා දිවි අහිමි වූ සියලු ලෝකවාසී ජනතාවට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නත් බලාපොරොත්තු වෙනවා. දැන් අපි පුණ්‍යානුමෝදනා කරමු. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. සිදු කළ සීල කුසල් බැලින් දාකත්ති ඉසුළු අනුසාමේග සූර්ය මහත්මිය ඇතුළු පවුල්වල සීලු දෙනාටමත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම ජීවන්ත පුතුණන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමත් රටවැසි ලෝවැසි ශ්‍රවණය කළ ඔබ හැමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුපසංජීවිතයෙන් ඔබ ලෞකික ලෝකෝත්තර වශයෙන් හැම සුවයන් ලැබ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා.